අද අපි කුකුළු රෝග පිළිබඳව ඉගෙන ගමු. දැන් ඔයගලන්ට කලින් පාඩම් ටිකේදී මම කුකුළු පාලනය ටික කළා. කුකුළු ආහාර ගැන නේද? කුකුළු නිවාසයේ සියල්ලම ඔයගලන් බලනකොට ඔයගලන්ට මතක් වෙයි. ඊට පස්සේ කුකුළු රෝග ගැන බලමු. දැන් කුකුළු රෝගයක් හඳුනා ගන්න ඉස්සෙල්ලා අපි බලමුකෝ දැන් නිරෝගී සතෙක්ගේ ලක්ෂණ ගත්තොත් දැන් නිරෝගී කුකුලෙක් නම් කුකුලෙක් පිළික වගේ සතෙක් ගත්තොත් ඒගොල්ලෝ හරි ක්‍රියාශීලී කඩිසරයි. ඒ වගේම දැන් නිතරම පහුරු ගාලා කනවා. ඒ හින්දා ඒගොල්ලන්ගේ නියපොතු හොට වගේ දේවල් ගෙවිලා තියෙනවා. ඒ වගේම දැන් මේ බිත්තර දාන කිකිලියෙක් ගත්තොත් මෙයාගේ අර පිටිපස්සේ මේ පිහාටු මේ ඇවිස්සලා වගේ ස්වභාවයක් තියෙනවා. කඩිසර ගතියක් තියෙනවා. ඒ වගේ මේ නිරෝගී සතෙක්ගේ ලක්ෂණ අඳුර ගන්න පුළුවන්. දැන් මේ රෝගී සතෙක් ගත්තොත් අර රෝගී කුකුලන්ගේ ගොඩක් වෙලාට මේ ලක්ෂණ විදිහට තියෙන්නේ ඒගොල්ලන්ගේ ක්‍රියාශීලී ගතිය අඩුයි. පැත්තකට වෙලා නිදි බර ගතියෙන් ඉන්නවා. ඒ වගේම ඔය ඇඟ ශරීර උෂ්ණත්වය වෙනස් වෙනවා. මේ ඒ වගේම අර ඒගොල්ලන්ගේ අර ආහාර ගැනීම අඩු වෙනවා. කර්මලය අර පිහාටු හා ඇස්වල දීප්තිමත් භාවය නැති වෙලා තියෙනවා. දැන් රතු පාට කොටස් තියෙනවානේ කර්මලේ. ඒ වගේම ඇස් අවට තියෙනවානේ කම්පිත්ත වගේ කොටස්. මේවයි දීප්තිමත් භාවය වගේ දේවල් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මල පහ වෙනස්කම් තියෙනවා. දියර මේ ස්වභාවයක් ගන්නවා. සමහර වෙලාවට මල ද්‍රව්‍ය සමග පණුව පිට වෙනවා. අන්න ඒ වගේ රෝගී ලක්ෂණ මේ වලින් අපිට කියන්න පුළුවන් මේ සතුන්ට රෝගයක් ඇති වෙනවා කියලා. දැන් අපිට උනත් ලෙඩක් ඇතිවෙනාම ශරීර උෂ්ණත්වය වෙනස් වෙනවා නේද? ආහාර ගැනීම අඩු වෙනවා. ඒ වගේ සතුන්ටත් ශරීර උෂ්ණත්වය වෙනස් වෙනවා. ආහාර ගැනීම අඩු වෙනවා. පැත්තකටලා ඉන්නවා. ඒ වගේ රෝගී ලක්ෂණ පෙන්නනවා. එතකොට දැන් මේ කුකුලන්ට හට ගන්නා රෝග කීපයක් තියෙනවා. මේ රෝග බෝ කරන රෝග කාරක කීපයකුත් තියෙනවා. දැන් කුකුළු රෝග අපිට කියන්න පුළුවන් වෛරස් රෝග තියෙනවා. ඒ වගේ බැක්ටීරියා රෝග තියෙනවා. පරපෝෂිත රෝග තියෙනවා. දැන් පරපෝෂිත රෝග ගත්තාම මේ අභ්‍යන්තර පරපෝෂිත රෝග සහ බාහිර පරපෝෂිත රෝග කියලා කියනවා. දැන් අභ්‍යන්තර පරපෝෂිත රෝග විතර ගන්න තියෙන්නේ ඔය පටිපණුව, වටපණුව, තව ඔය මේ අර කොක්සිඩියෝසිස් කියන පරපෝෂිතය වගේ මගින් නැති වෙන රෝග. බාහිර පරපෝෂිත කිව්වහම මේ කුකුලන්ටත් ඉන්නවා කිනිතුල්ලෝ, උකුණෝ, මැක්කෝ වගේ බාහිර පරපෝෂිතය ඉන්නවා. එතකොට මේ සත්තු මගිනුත් කුකුළු රෝග හට ගන්නවා. දැන් අපි බලමු එහෙමනම් මේ පාඩමේදී ඔයාලට ඉස්සෙල්ලා මේ පොතේ තියෙන්නේ පුල්ලෝරම් රෝගය. ඔයගොල්ලන්ගේ පෙළ පොත අරගෙන 167 පිටුව පෙරලා ගන්න. ඒකේ තියෙනවා මේ රෝගය පිළිබඳව. දැන් පුල්ලෝරම් රෝගය කියන එක බෝ කරන්නේ බැක්ටීරියාවක් මගින්. මේ බැක්ටීරියාව සැල්මොනෙල්ලා පුල්ලෝරම් කියන බැක්ටීරියාව. එතකොට මේ බැක්ටීරියා ගොඩක් වෙලාවට අර සතුන්ගේ ගර්භාෂය තුල දක්නට ලැබෙන. ඒ වගේම අර ඒකෙන් දැන් ගර්භාෂය තුලින් ඉඳලා බිත්තරයක් පිට වෙනකොට ඒ බිත්තරය සමගත් මේ බැක්ටීරියාව පැමිණෙන්න පුළුවන්. ඒ හින්දා ඒ සමහර බිත්තරවලත් මේ බැක්ටීරියාව ආසාදනය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ බැක්ටීරියාව ආසාදනය වෙලා ඉන්න පැටවුන් ගත්තොත් මේ පැටවුන්ගේ රෝග ලක්ෂණ කීපයක් තියෙනවා. අපි බලමු. දැන් බිත්තර වලින් බිහි වූ පැටව සමහරලාට බිහි වූ ගමම මේ පැටව මිය ගිහින් තියෙනවා. ඒ වගේම දවස් දෙකක් තුළ මේ පැටව මිය යෑම සිද්ධ වෙනවා. දැන් ඒ වගේ මේ සත්තු බිත්තරයෙන් බිහි වුණාම මේ පැටව ක්‍රියාශීලී ගතියක් නැහැ. පුළුම් බෝල වගේ පිච්ච පැටව වෙනවා. ක්‍රියාශීලී නෑ. ඔයාලා මේ පින්තූර වලින් පේනවා. නිදිබර ගතියක් පෙන්වන පැටව. ඒ වගේම ඒගොල්ලෝ එකට ගුලි වෙලා ඉන්න. එකට මේ පින්තූර වලින් පේනවානේ ඔක්කොම එකට ගුලිලා වගේ ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මේ පුල්ලෝරම් රෝගයේදී සතුන්ට මේ සුදු පාටට මල ද්‍රව්‍ය පිට වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. සතුන්ගේ අර ගුද මාර්ගයේ වටා අර පිටිපස්සේ ගුද මාර්ගයේ වටා මල ද්‍රව්‍ය ක්‍රැස් වෙලා සුදු පැහැති බදාමයක් වගේ ක්‍රැස් වෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. එතකොට එතන සතාගේ අපි කියනවා ගුද මාර්ගය නැත්නම් ජම්බාලිය කියනවා. මේ පක්ෂීන්ට තියෙන ජම්බාලයක් කියනවා. මල සහ මුත්‍ර දෙකම එකට පිට වෙන විවරයක් තියෙන හින්දා. එතකොට එන්නේ
මේ ගුද මාර්ගයට පිහාටු වල අර මල් ද්‍රව්‍ය තැන්පත් වෙලා එකට ඇයිල වගේ තියෙනවා. බදාමයක් වගේ තියෙනවා. එකෙන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේ මේ සතුන්ගේ සන්ධි දිමෙනවා. ඒ හින්දා සතුන්ට ඇවිදින්න අමාරුයි. නිකන් කොර ගහලා අර පාත් නිකන් පැත්තට බර වෙලා අමාරුවෙන් ඇවිදීම දක්වන්න ලැබෙනවා. ඒ වගේම මේ සත්තු සති දෙකක් පහක් විතර කාලයක් තුළ එකවර විශාල වශයෙන් සත්තු මියෑම සිද්ධ වෙනවා. ඒ වගේම අර දැන් මේ සතුන්ගේ බිත්තරවල බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා. දැන් මේ පුල්ලෝරම් රෝගේ වැඩි සතුන්ට හැදුනොත් බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා. ඒ වගේම අර බිත්තරවල සඵලතාවය අඩු වෙනවා. ඒ කියන්නේ අර බිත්තර වලින් තවත් පැටියෙ බිහි කර ගැනීමේ හැකියාවක් නැහැ. අන්න ඒක සඵලතාවය අඩුවීමක් සිද්ධ වෙනවා මේ රෝගයේදී. එතකොට මේ රෝගය දැන් ප්‍රධානම කරුණ මේකද මතක තියාගන්න. මේ රෝගයේදී රෝග ලක්ෂණ අහනවා ගොඩක් වෙලාට. පුල්ලෝරම් රෝගයේදී සතුන් නිදිබරව වගේ ඉන්නවා. එකට ගුළු වෙලා ඉන්නවා. සතුන් අර බර වෙලා කොර ගැසීම් වගේ ස්වභාවයෙන් ඇවිදිනවා. අර ගුද මාර්ගයේ වටා මල් ද්‍රව්‍ය ක්‍රැස් වෙලා අර පිහාටු එකට ඇලිලා එතන බදාමයක් වගේ තැන්පත් වීම සිද්ධ වෙනවා. මේ රෝග ලක්ෂණ ටික මතක තියාගන්න. එතකොට මේ රෝගය වළක්වා ගැනීම සඳහා අපිට කරන්න තියෙන්නේ මේ රෝගී මේ සතුන් ආසාදිත පැටවුන් ඉන්නවා නම් මේගොල්ලෝ රැලෙන් අයින් කරන්න ඕනේ. ආසාදිත පැටවුන් ඒ රැලෙන් අයින් කරන්න ඕනේ. ඒ වගේම මියගිය සත්තු ඉන්නවා නම් මියගිය සතුන් පිලිස්සීම කරන්න ඕනේ. පිලිස්සීම හෝ ඒගොල්ලෝ අර මේ හුණු දාලා හුණුත් එක්ක ගැඹුරට වලලන්න. ගැඹුරු වලක් කාලා ඒ සත්තු දාලා හුණු දාන්න ඕනේ. එතකොට තමයි අර රෝගකාරක විනාශ වෙන්නේ. ඒ වගේම සත්තු පැටවුන්ගේ ආහාර සලාක සමග ප්‍රතිජීවක මේ ලබා දීම සිද්ධ කරන්න ඕනේ. ප්‍රතිජීවක එකතු කරලා ආහාර ලබා දීම සිද්ධ කරන්න ඕනේ. මෙන්න මේ වගේ ක්‍රියා මගින් අපිට පුළුවන් මේ රෝගය මේ සඳහා ප්‍රතිකාර ලබා දෙන්න. ඒ වගේම මේ රෝග පාලනය සඳහා අපිට කරන්න තියෙන්නේ අර රැක්වීම සඳහා බිත්තර ලබා ගන්නකොට මේ නිරෝගී සතුන්ගෙන් ලබා ගන්න. නිරෝගී සතුන්ගෙන් පිරිසිදු බිත්තර ලබා ගන්න ඕනේ. ඒ වගේම අර දැන් බිත්තරවල සතුන්ගේ මල ද්‍රව්‍ය මේ තැවරලා තියෙනවා නම් ඒ වගේ ඒ වගේ බිත්තර පිරිසිදු කරලා හරි හොඳ පිරිසිදු බිත්තර ලබා ගැනීම සිදු කරන්න ඕනේ. අර මල ද්‍රව්‍ය තැවරිච්ච බිත්තර ගැනීම සුදුසු වෙන්නේ නැහැ. මේකෝ සමහරවිට මේ කොටස් වල බැක්ටීරියා ආසාදනය වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම අර රැක්වීම සඳහා ගන්නකොට බිත්තර ලබා ගන්නකොට හෝ එහෙම නැත්නම් අර මේ පැටවුන් මිලදී ගන්නකොට රැක්ව මේ අර අපි දැන් අර මේ අපේ ගොවිපළට ගන්නවනේ කුකුල් පැටවුන් මිලදී ගන්නවනේ. ඒ මේ කුකුල් පැටවුන් මිලදී ගන්නකොට විශ්වාසදායී ගොවිපළකේ මේ පැටවුන් මිලදී ගන්න ඕනේ. ඒ කියන්නේ රැළේ මේ කාටවත් පුල්ලෝරම් රෝගය හැදිලායි කියලා වාර්තා වෙලා නැති ගොවිපළකින් තමයි මේ පැටව මිලදී ගන්න ඕනේ. වගේම මේ නිවාස දැන් මේ ගොවිපළේ නිවාස සියල්ලම හොඳට විස බීජ නාශනය කරලා තියෙන්න ඕනේ. දැන් මේ රෝගේ හැදලා තියෙනවා නම් හරි මේ හැදෙන්නේ පෙර හරි මේ රෝගේ වළක්වා ගැනීම සඳහා මේ නිවාස හොඳට අර දූමාකරණය කරන පොටෑසියම් පර්මැංගනේට් වගේ දේවල් දාලා ඒකේ තියෙන නිවාසයේ සම්පූර්ණ වතුරුණුවත් එක්ක විස බීජ විනාශ කිරීම කරන්න ඕනේ. ඒ වගේම සතුන්ට පිරිසිදු ආහාර ඒ වගේම අර නටවානිමාගත් ජලය එහෙම දීලා පිරිසිදු ආහාර පිරිසිදු ජලය දීලා සතු රැක බලා ගැනීම මගිනුත් අතුරුණුව පිරිසිදු තබා ගැනීම මගිනුත් මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. එයාගම දැන් ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාට එක මේ අර මං කුකුල් නිවාසවල පෙන්නවා එක නිවාසෙට ඇතුළේ ස්ථානයේ තියෙනවා කකුල් හොදගෙන යන්න පාදෝවණයක් තියෙනවා. අන්න ඒ වගේ ක්‍රම අනුගමනය කිරීම මගින් රෝගකාරක තවත් ගොවිපළක ඉඳලා මේ තවත් මේ ගොවිපළ නිරෝගී ගොවිපළත් වලට ඇතුළේ වළක්වා ගන්න පුළුවන්. අර එතෙන්දී තියෙන විස බීජ නාශක දීර්ය දාලා තියෙනවා ගොවිපළට ඇතුළේ ස්ථානයේ. ඒකෙන් කකුල් හොදගෙන යනකොට අර අපේ කකුල තැවිලා තියෙන විස බීජ විනාශ වීම සිද්ධ වෙනවා. ඒ වගේම භාවිතා කරන උපකරණ නේද? තව ගෙනියන ආහාර බඳුන්, ජල බඳුන් ඒ සියල්ලම පිරිසිදු තියාගන්න ඕනේ. ඒ මගින් මේ බැක්ටීරියාව පැතිරීම වළක්වා ගන්න පුළුවන්. දැන් ඊළඟ අපි රෝගය බලමු එහෙමනම්. ඊළඟ රෝගය අපි බලමු රැනිකට් කියන රෝගය. රැනිකට්.
මේකට නිව් කාසල් කියලාත් කියනවා. නිව් කාසල් රෝගය කියලාත් කියනවා. මේක වෛරස් රෝගයක්. ඒතර ඔයගොල්ලෝ දන්නවා වෛරස් කියන ඒවා පැතිරෙනවා මේ සුළඟින්, ආහාර මගින්, ස්පර්ශයෙන් වගේ දේවල් වලින් තමයි වෛරස් රෝග පැතිරෙන්නේ. ගොඩක් වෙලාවට ගොවිපලේ අර කුඩා පැටවුන්ට මේ රෝගය ඉක්මනින් ආසාදනය වෙනවා. මේක ශ්වසන මාර්ගය හා සම්බන්ධ රෝගයක්. එතකොට රෝගය ආසාදනය වුණාම මේ පැටවු දවස් 1-2 කාලෙදි ඉක්මනින්ම මේ පැටවු මැරිලා යන්න සිද්ධ වෙනවා. දැන් මෙතෙන්දි රෝග ලක්ෂණ තමයි සතුන්ගේ මේ ශරීර උෂ්ණත්වය ඉහළ යනවා. සෙල්සියස් අංශක 42ක් 43ක් වගේ දක්වා ඉහළ යනවා. එයාගේ මේ සතුන්ගේ අර උලන් පේනවා අර පියාපත් කඩා හැලිලා නේද? ඒක හැදුණු ස්වභාවයක් එම දක්වන්න ලැබෙනවා. ඒ වගේම සතුන්ට අර මේ ගිලීමට අපහසුයි. ගිලින්න අපහසුයි අර කේටය මේ ශ්‍රාවය වෙන අඩු හින්දා මේ ගිලින්න අපහසු වෙලා ආහාර ගැනීමෙන් වැළකෙනවා. ඒත් වගේ මේක ශ්වසන මාර්ගය හා සම්බන්ධ රෝගයක් හින්දා සතුන්ගේ ශ්වසන අපහසුතාව ඇති වෙනවා. එතකොට ඒ රැළේ සත්තු අතර නොසන්සුන් භාවයක් ඇති වෙනවා. ඒ වගේම සතුන්ට මේ ගොඩක් වෙලාවට කොළ පැහැයට හුරු මල පහ පිටවීමක් තියෙනවා. මතක තියාගන්න රැනිකට් රෝගයේදී යන්නේ කොළ පැහැයට හුරු මල ද්‍රව්‍ය පිටවීමක් සිද්ධ වෙනවා. ඒතර රෝගය හදාගත්තාම සතුන්ගේ බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා. ඒ කියන්නේ බිත්තර දාන සතුන්ගේ නම් බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා. ඒ වගේම බිත්තර වල වර්ණය අඩු වෙනවා. ඒ වගේම බිත්තර වල හැඩය අසාමාන්‍ය හැඩයක් ගන්නවා. ඔය බිත්තර කඩුවර දැන් සාමාන්‍ය ස්වභාවයෙන් පොඩ්ඩක් ඔයගොල්ලෝ දැකලා ඇති. අසාමාන්‍ය හැඩයක් ගන්න බිත්තර තියෙනවා. ඒ වගේම මේ ගොවිපළට රෝගය පැතිරලා දවස් 5ක් 6ක් යනකොට ගොවිපළේ ඉන්න මුළු රැළම පේනවනේ මුළු රැළම මියාමේ අවදානමක් තියෙනවා. දැන් ඔයගලන්ට පේනවා මේ සත්තු ඔක්කොම මෙතන මැරිලා තියෙනවා. ඒත් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ අපිට රැනිකට් රෝගයේදී බලා ගන්න පුළුවන්. එතකොට මේකෙදි දැන් වෛරස් රෝගයන්නේ වෛරස් රෝග සඳහා නම් ඔයගොල්ලෝ දන්නවා තියෙන ප්‍රතිකාරකය එන්නත් ලබා දෙන. එතකොට ගොවිපළෙන් අර බිත්තරෙන් පැටි බිහි වුණාම සාමාන්‍ය බිහි වෙලා ඒ නියමිත කාලය තුලදී මේ සතුන්ට එන්නත් ලබා දීම කරන්න ඕනේ. සත 3ේදී මාස 3ේදී වගේ කාල දෙන්නත් ලබා දීම කරන්න ඕනේ. මේ රැනිකට් රෝගය සඳහා සතුන්ට එන්නත් ලබා දෙන්නේ ඇස් වලට බිඳු ලෙස තමයි ඇස් වල තමයි එන්නත ලබා දෙන්නේ. ඇස් වලට මේ බලන්න මේ ඇස් වලට අර එන්නත බිඳු විදිහට වක් කරනවා රැනිකට් රෝගය සඳහා. මේ තියෙන ඇස් වලට එන්නත දාන හැටි මේ තියෙන්නේ සමහර එන්නත් වර්ග කටට වක් කරනවානේ. ඒ අවස්ථාව මේක බලා ගන්න. එතකොට ඒ වගේම මෙතෙන්දිත් මේ රෝගය හටගෙන තියෙන සත්තු සියල්ලම පුලුස්සා දැමීම වගේ දෙයක් කරන්න ගොඩක් වෙලාවට කරන් තියෙන සත්තු සියල්ලම පුලුස්සා දැමීම තමයි. මේ රෝගය හටගත්ත සත්තු ඉන්නවනම්. එතන මේ රෝගය පාලනය සඳහා අපි කරන්නත් ඕනේ කලින් වගේම විශ්වාසදායී ගොවිපළකින් මේ නිරෝගී සතු මිලදී ගන්න ඕනේ. ඒ වගේම සතුන්ට පිරිසිදු ආහාර, පිරිසිදු ජලය, ඒ වගේම ඉඩකඩ උෂ්ණත්වය ආදී නියමිත පරිදි ලබා දීම කරන්න ඕනේ. ඒ වගේම සති 3 මාස 3 කාලේ සතුන්ට එන්නත් ලබා දීම මගින් මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. දැන් ඊළඟට බලමු අපි මේ ප්‍රෝටෝසෝවා රෝග මේ ප්‍රෝටෝසෝවා රෝග. මේක කොක්සිඩියෝසිස් රෝගය. එතකොට බලන්න මේ අර සතුන්ගේ ආහාර මාර්ගය තුල ජීවත් වෙන කොක්සිඩියා නැමැති අභ්‍යන්තර පරපෝෂිත අභ්‍යන්තර පරපෝෂී මේ ප්‍රෝටෝසෝවායික් මගින් තමයි මේ රෝගය වැළඳෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ගෙන් සමහරලාට අහන්න පුළුවන් මේ කෙටි ප්‍රශ්න වලට එහෙම කොක්සිඩියෝසිස් රෝගය බෝ කරන්න කියලා ඇහුවොත් කවුද ඇහුවොත් ඔයගොල්ලෝ කියන්නේ මේක ප්‍රෝටෝසෝවා රෝගයක්. එහෙනම් අභ්‍යන්තර පරපෝෂිතය මගින් හට ගන්නා රෝගයක් තමයි කොක්සිඩියෝසිස් රෝගය කියන්නේ. එතකොට මෙතෙන්දී අර ප්‍රධානම රෝග ලක්ෂණය තමයි මේ සතාගේ ආහාර මාර්ගය තුළ තමයි මේ පරපෝෂිතයා ජීවත් වෙන්නේ. දැන් මේ පරපෝෂිතයා ජීවත් වෙන ස්ථාන බලන්න ආහාර මාර්ගයේ විවිධ ස්ථානවල මේ පරපෝෂිත ආකාර තුනක් ජීවත් වෙනවා. ඒ ස්ථාන ගත්තාම ඔයගොල්ලෝ මේ පින්තූරෙන් පැහැදිලිව පේනවා. ඉස්සෙල්ලාම පේනවා බලන්න මේ අයිමේරියා ඇසවියුල්නා
අයිමේරියා ඇස වීලුනා කියන කෙනා අර ආහාර මාර්ගයේ ග්‍රහණීය ප්‍රදේශයේ තමයි ආරම්භ කොටසේ ග්‍රහණීය ප්‍රදේශයේ තමයි ආක්‍රමණය කරන්නේ. මේ රතු පාටින් දක්වලා තියෙන්නේ ඒ කොටස. මේ පින්තූරෙන් පැහැදිලිව පේනවා. ඊළඟට ඕගලන්ට අනිත් එක්කෙනා නැහැ. බලන්න අයිමේරියා බ්‍රූනෙට් සහ අයිමේරියා නිකාට්‍රිස් කියන එක්කෙනා ජීවත් මේ ඉන්නේ අන්ත්‍රයේ කොටස් වල. අන්ත්‍රයේ කොටස් වල තමයි අයිමේරියා නිකාට්‍රිස් කියන එක්කෙනා ඉන්නේ. ඒ වගේම අයිමේරියා ටෙනෙල්ලා කියන එක්කෙනා ඉන්නේ උණ්ඩුක් කොටසේ. අයිමේරියා ටෙනෙල්ලා කියන එක්කෙනා ඉන්නේ උණ්ඩුක ඒ කොටසේ. බලන්න මේ පේනවනේ අයිමේරියා ටෙනෙල්ලා කියලා මේ උණ්ඩුකේ කොටස තමයි රතු පාටින් දාලා තියෙන්නේ. ඒ කොටස තමයි ආක්‍රමණය කරන්නේ. එතකොට අයිමේරියා නිකාටිස් කියන එක්කෙනා ඉන්නේ අර ආහාර මාර්ග අන්ත්‍රයේ කොටස කියන්නේ. එන්නේ කොටස තමයි ආහාර මාර්ගය අර කුඩා අන්ත්‍රය වගේ කොටස් තියෙන්නේ. අන්නේ කොටස් වල තමයි මේ අයිමේරියා නිකාටිස් කියන එක්කෙනා ඉන්නේ. දැන් එතකොට මෙන්න මේ කොටස් මේ පරපෝෂිතය ආක්‍රමණය කරනවා. ඒ හින්දා මේ සතාට ගොඩක් වෙලාට මේ පරපෝෂිතය මේවා ජීවත් වෙමින් ලේ උරුදිරේ උරා බොනවා. ඒ හින්දා මේ සත්තුන්ගේ මල ද්‍රව්‍ය සමග ගොඩක් වෙලාට ලේ පිට වෙනවා. හින්දා මේ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය තමයි මේ මල ද්‍රව්‍ය සමග ලේ පිටවීම. ලේ මිශ්‍ර පාචනය කියන එක ප්‍රධාන රෝග ලක්ෂණ කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් බලන්න මෙතන ඔයාලට මේ පින්තූර වලින් පැහැදිලිව පේනවා මෙතන මේ සතාගේ මල ද්‍රව්‍ය සමග මේ අර පරපෝෂිතයාගේ බීජාණු ඒ කොටස් වැටෙනවා අතුරුණුවට. අතුරුණු ටික වැටුනහම ආයි ඒකෙන් මේ සත්තු මේ හිඳගෙන කනවනේ අතුරුණ හිඳගෙන කනකොට ආයි මේවා සෛරගත වෙනවා. ආයි මේ තියෙන බීජාණු මේ කොටස් සෛරගත වෙලා අන්ත්‍රය තුළ මේගොල්ලෝ මේ වර්ධනය වෙලා මේ විදිහට ජීවන චක්‍රය සම්පූර්ණ කරනවා. කුකුලන්ගේ ආහාර මාර්ගය තුළ තමයි මේ පරපෝෂිතය ජීවත් වෙන්නේ. එතකොට මේ රෝගය හටගත්තාම මේ බලන්න රෝගී ලක්ෂණ සත්තු තට්ටු පොරවගෙන ඉන්නවා. ඒ වගේම මේ ආහාර ගන්නෙ නැහැ. සත්තු මලානික ස්වභාවයක් තියෙන උදාසීන ස්වභාවයක් ගන්නවා. ඒ වගේම සතුන්ගේ අර බලන්න සතුන්ට තියෙන ලේ මිශ්‍ර පාචනය කියන එක. එකෙන් අඳුර ගන්න පුළුවන්. එතකොට සත්තු රෝගය ඉඳලා දවස් 5ක් 10ක් යනකොට සත්තු විශාල වශයෙන් මිය යාම සිද්ධ වෙනවා. ඉතින් මේ රෝගය වළක්වා ගන්න කරන්න තියෙන්නේ සතුන්ට දෙන්න තියෙනවා කුඩා පැටවුන්ට මේ තියෙනවා කොක්සිඩියොසිස් සඳහා දෙන ඖෂධ. ඒවා ආහාර සමග මිශ්‍ර කරලා දෙන්න ඕනේ. ඒ වගේම දැන් මේවා අපිට අර පශු වෛද්‍යවරුන්ගෙන් දැනගන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා ඉස්සර නම් තුනේ කොක්සිඩියොස්ටැට් කියලා. නමුත් දැන් ඊට වඩා වෙනස් විවිධ බේත් වර්ග තියෙනවා. අන්නේ බේත් ඖෂධ ආහාර සමග මිශ්‍ර කරලා දෙනවා. ඒ වගේම කුකුල් නිවාස තුල හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න ඕනේ. නිතරම අතුරුණුව උපකරණ පිරිසිදුව තියා ගන්න ඕනේ. අතුරුණුව නිතරම රේක කරන්න ඕනේ. අතුරුණට අලුණු මිශ්‍ර කරන්න ඕනේ. අතුරුණට හිරිවිලි වැටෙන සලස්වන්න ඕනේ. ඒ මගින් මේ විස බීජය විනාශ කරගන්න මේ සත්තු පරපෝෂිතය විනාශ කරගන්න පුළුවන්. නිතරම අතුරුණුවට අර පොටෑසියම් පර්මැංගනේට් හා අලුහුණු මිශ්‍ර කරලා දාලා නිතරම අතුරුණු ජීවාණුහරණය කරන්න ඕනේ. අර ඒ රේක කිරීම මගින් වෙන්නේ අර තියෙනවා මේ හිරු එළිය වැහිලා ඒ නිතරම කලවම් වෙනකොට විස බීජ විනාශ වීම සිද්ධ වෙනවා. ඒකට එන්නේ ක්‍රම මගින් අපිට පුළුවන් කොක්සිඩියොසිස් රෝගය පාලනය කරගන්න. ඊළඟට අපි බලමු පණු රෝග පිළිබඳව. දැන් පණුව කුකුලන්ගේ ආහාර මාර්ගය තුල ජීවත් වන අභ්‍යන්තර පරිපෝෂිතය. පණු රෝග ආකාර දෙකක් තියෙනවා. පටිපණු රෝග සහ වටපණු රෝග. දැන් ඔයාලට මෙතන බලන්න මේ තියෙනවා ටේප් වර්ම් කියන්නේ පටිපණුව. ටේප් වර්ම්ස් මේ පටිපණුව කියන අය නිකන් අර පටියක ස්වභාවයක් වගේ ගන්නවා පැත්තලි දිග පණුව. අනිත් පැත්තේ ඉන්නේ පුතේ මේ නූලක් වගේ තියෙන. ඒගොල්ලන් කියන්නේ අපි වටපණුව. ඒගොල්ලෝ දිගයි නූලක් වගේ නිකන් රෝල්ලා තියෙන්නේ. ඒතර මේ දෙගොල්ලම සතුන්ගේ ආහාර මාර්ග ජීවත් වෙමින් අන්ත්‍රේ ජීවත් වෙමින් ඒවා තුවාල කරලා ලේ උරා බොනවා. ඒ හින්දා සතුන්ගේ අර ඇඟේ ශරීරවල රක්තහීනතා ලක්ෂණ වගේ ඇති වෙනවා. ලේ අඩුවීම සිද්ධ වෙනවා නේද? පැටුන් වර්ධනය බාල වෙනවා. එතකොට සතුන් උදාසීන වෙනවා.
නේද? ඒ වගේ රෝග ලක්ෂණ දක්වන්න ලැබෙන්න පුළුවන්. ඒ වගේම මේ සතුන් දැන් අර පණු රෝගවලදීත් අඳුර ගන්න පුළුවන්. අර ආහාර වර්ග තුවාල වෙන හින්දා සතුන්ට මල ද්‍රව්‍ය සමග ලේ මිශ්‍ර වීමත් රුධිරේ මිශ්‍ර වෙලා තියෙනවා. දැන් ඒතකොට පණු රෝගවලදී සතු ක්‍රියාශීලීතාවය මේ තාවය දුරවල් අඩු වෙනවා නේද? ඒ වගේ බිත්ත නිෂ්පාදනය අඩු වෙනවා. දැන් බිත්තර දාන සතුන්ගේ නම් බිත්ත නිෂ්පාදනය අඩු වෙනවා. කර්මලයේ තැල්ල වගේ ඒවා සුදු පැහැදිලි මේ සත්තු ඉන්නවා තට්ටු පොරවගෙන නේද? මේ සමහර සත්තු බාන්න නිකන් නිදි වර්ෂ භාවයක් අරගෙන මේ විදිහට රෝග ලක්ෂණ දැන් අඳුර ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අර මේ සතුන්ගේ රක්තහීනතා ලක්ෂණ තමයි ඇති වෙන්නේ. එතකොට මේ සඳහා ප්‍රතිකාර කරන්න ලෙස අපි දෙන්නේ පණු රෝග සඳහා නම් සතුන්ට පණු බේත් ලබා දෙන්න ඕනේ. ඉස්සර තිබුණා දැන් මේ සතුන් කූපේන් කියලා හැම පණු බේත් වර්ග කූපේන් නීල් වර්ම් වගේ පණු බේත් වර්ග ආහාර සං මිශ්‍ර කරලා ලබා දෙනවා. මාසෙකින් දෙනවා. ආයි මාස දෙකෙන් තුනෙන් වගේ පණු බේත් දීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම නිතරම අර අතුරුණුව රේක කළා අතුරුණුව වියලිව තබා ගන්න ඕනේ. ආහාර බඳුන් ජල බඳුන් නොපෙරළෙන ස්ථායිව තියා ගන්න ඕනේ. ඒවා වැහුනොත් දැන් අර ජල බඳුන් එහෙම පෙරළුනොත් තෙත් වෙනවා නිතරම අතුරුණුව. එතකොට මේ පණු රෝග ව්‍යාප්තිය වැඩි. දැන් නිතරම ජල බඳුන් ස්ථායිව තියා ගන්න ඕනේ. අතුරුණු රේක කළා වියලිව තියා ගන්න ඕනේ. ඒ වගේම දැන් මේ අතුරුණුවේ පරපුෂ්ඨ ගහන්නේ ගොඩාක් වැඩි නම් පණු ආසාදන ගොඩාක් වැඩි වගේ පේනවා නම් මේ අතුරුණ සම්පූර්ණයෙන්ම අයින් කළා මේ සම්පූර්ණ මේ ඒ කොටස මේ පොළොව ජීවාණුහරණය කළා නැවතත් අලුත් අතුරුණුවක් එකතු කිරීම කරන්න ඕනේ. වගේම සතුන්ට මේ පිරිසිදු තුලිත ආහාර මිශ්‍රණ ලබා දීම සිද්ධ කරන්න ඕනේ. ඒතර ඒ මගින් පණු රෝග වළක්වා ගන්න පුළුවන්. දැන් මෙතන මේ පින්තූර වලින් තියෙන මේක නිකන් මම ඔයාලට දැනගන්න දැන් මේ සතුන්ට එන්නත් කුකුලන්ට එන්නත් ලබා දෙන ස්ථාන. ගොඩක් වෙලාවට ඇස්වල බිඳු ආකාරයෙන් දානවා. අර පියාපත්වල යටපැත්තට පියාපත්වල උස්සලා පියාපත්වල යටපැත්තට තමයි මේ එන්නත් ලබා දීම කරන්නේ. වගේම කකුල් වලට දෙන්නේ නැහැ. මේ කකුල පාද කොටස් තියෙනවානේ. කකුලේ පහළ කොටස් වල දෙන්නේ නැහැ එන්නත්. පහළ කොටස් උනේ ඒ සතුන්ට මේ ඇවිද ගන්න බෑ කොරවීමක් වගේ වෙනවා. ඒක නේද පහළ කොටස් වලට එන්නත් ලබා දීම සිද්ධ කරන්නේ. අර මස් තියෙන කොටස් තමයි කකුල් වල එන්නත් ලබා දෙන්නේ. ඒ වගේම දැන් මේ තියෙන්නේ පුතේ බලා ගන්න මේ ඕගොල්ලෝ නිකන් දැනගන්න සාමාන්‍යයෙන් අපි මස් සඳහා සතුන් මරුවට පස්සේ මේ සතුන් කල් තියා ගන්න මේ සතුන්ට මේවට දානවා එක එක ඉන්න අතර සෝඩියම් කල් තියා ගන්න ඒවා පැහැ වෙනස් නොවි පවත්වා ගන්න එහෙම මං කිව්වා සෝඩියම් නයිට්‍රේට් වගේ එන්නත් මේ මස් වලට මේ දෙනවා එන්නත් කරනවා මේ බ්‍රොයිලර් සතුන් සඳහා මස් සඳහා මරපු සතෙකුට එන්නත් ලබා දෙන ආකාරය. එමනම් කුකුල් රෝග පාඩම මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලන් හිතට මං හිතන්නේ සත්ත්ව පාලනය කොටස ඔයගොල්ලන්ට සම්පූර්ණයි. මේ කොටස් නිතර බලා ගත්තාම නිතර දෙතුන් සැරයක් කියව ගත්තාම ඔයගොල්ලන්ට පුතේ හොඳ දැනුමක් එනවා. එමනම් මෙතනින් පාඩම අවසන් කරනවා.